පහළ වෙනවා දෙසිදස්සන් පහළ වෙන කැමවීම පහළ වෙනවා. මොකද කියන්නේ පින නිසා. මේ පිළිගන්න පුළුවන් නේ. මනුස්ස ලෝකේ තියෙනවානේ ගෙවල් හදන්න නැති මිනිස්සු. නේද? ඉතින් ආගීමද. නමුත් ඉතින් මේ දිව්‍ය ආයුෂයේ දෙවිලේ ඉවර වෙනකොට මොන මාලිගාවල කොයි හිටියා? ආපහු සංසාර ගමනටම වැටෙනවාද නැද්ද? එහෙනම් දිව්‍ය ලෝකේ කියලා කියන්නේ ඉපදීම දුකටයි හිතන්නේ. එහෙනම් තේරුම් ගන්න බලන්න ඉපදීම නිසා පුංචි හරි සැපයක් තියෙනවද කොයිම? නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉපදීම කියන එක දුකට අයිති දෙයක් කියලා දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොකක්ද? ඉපදීම දුක මොකද්ද? ජරාවටපත් වීම දුක නේ. ජරාපි දුක්ඛ. ජරාවටපත් වෙන එක මොකද්ද? ජරාවටපත් වෙනවා කියන්නේ පාසිකනේ. ඒ කියන්නේ දැන් මොන අපි ගත්තොත් එහෙම කළු පාට තියෙන කේස් මොකද වෙන්නේ? සුදු වෙනවා. ඊළඟට තාක්ෂික ගැලෙන්න වැඩිනවා. හැම වැඩි වෙනවා. ඊළඟට අඹල තුබල වෙලා මේ ශරීරයේ කොන්ද බුදු විලා ජරා ජීවිත වෙනවා. එහෙම ගිහින් ජරාවට බැරි වෙලා ඇඳට වැටෙනවද නැද්ද? වැටෙනවා. එතකොට එහෙනම් මේ ශරීරයේ ජරාවටපත් වෙනවා කියන්නේ මේක. ඇස්පෙනීම දුරවල වෙන අඳුරන්නේ කන්නේ දිවට රහක් ගනින්නේ මොනවා කෑවද දන්නේ දවල් රැගෙන හොයන්න දන්නේ ඔන්න ඔය වගේ තත්ත්වෙට වැටෙනවද නැද්ද? වයසක අය ඉන්න තැන්වල බලන්න. ඒගොල්ලෝ දවල් රැය දන්නේ නැහැ. කාමරේ ඉන්නවා ඇඳේ ගහලා ලයිට් එක ඕනනම් දාලා තියෙනවා. උපාදාන කරන්න කෙනෙක් ඉන්නවනේ ඉතින් පිළිසිදු කරනවා. මෙයා දවල් රැය දන්නේ නැහැ. ඉතින් රැය 12ට ඉන්නත් නැගිටලා ඔය තීන් දෙයක් කනවා. තේරෙන්නේ? ඒ මොකද මේ ශාරීරික ජරාවටපත් වෙලා අබල දුක වෙලා ඒකේ දුකක් ඇති වෙන්නේ සැපයක්. මොකද ඇති? දුකක් නෙවෙයි දුකක්. දුකක් තමයි උපදිනවා. එතකොට බලන්නේ නම් ජරාවටපත් වීම කියන්නේ සැපය ඇති කරන දෙයක් නෙමෙයි දුකට ඇති දෙයක්. ඊළඟට ජරාවටපත් වීම දුකයි, ලෙඩවීම දුකයි නේ. ලෙඩවීම දැන් උඩ අපි මෙහෙම ඉන්නවා හොඳයි. නමුත් මේ මීඩියට ලොකු අසනීපයක් අපිට හැදෙන්න ඉඩක් තියෙනවද නැද්ද? තියෙනවා. පිළිකා හැදෙන්න පුළුවන්. දියවැදියාව හැදිලා දුවාම හැදිලා කුණුගෙන අතපය කපන තත්ත්වෙට පත් වෙන්න පුළුවන්. මේ උනේ ධර්ම රෝගාපද තියෙන හිතා ගන්නවත් බැරි අසනීපේ. අඩුම තරමේ අපි ගත්ත තිම්බිරිසාවක් උණක් හැදුන වෙලාවකවත් සතුටක් නැති වෙන්නේ නෑ. එහෙනම් පිළිකාවක් වගේ ධර්ම රෝගාබාධයක් එක්ක ජීවත් වෙන්න උනොත් දුකක්ද නැද්ද? විශාල දුකක්. ඉතින් ඒ නිසා එහෙනම් මෙදවීම කියන්නේ දුකට අයිති දෙයක්. ඒක අමුතුවෙන් කියන්නේ ඊළඟට මරණයටපත් වීම දුක. මරණයටපත් වෙනවා කියන්නේ කලක් වෙලාවක් මොහොත තියනවද? කලක් වෙලාවක් කොතනදී කොහොම මේ ජීවිතය අවසන් කරයිද කියලා කියන්න බෑ. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා බෙලිකපුම් කාලම මේ සංසාරෙදී පොරු වෙලා ඉඳලා රජුවන්ට අහු වෙලා ඉසගසා දාලා මරද්දී ඒ ගලාගෙන ගිහු මේ යුතු කරාන මේ මහා සාගරයේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. එතකොට කීවතාව කොරගම් කරන බෙලිකපුම් කාලම ඇරිලා තියෙනවා. නේද? ඊළඟට මිනිස්සු මරණක් තියෙනවා. වැරදි කර්ම සේවනයේ තියෙන බොරු කියලා මරලා ඊළඟට ඔය මේ දේවල් වලින් මරණයටපත් වෙලා
වෙලි කරුණු කාලා මෙහිදී ගලාගෙන ගිහුනේ මහා සාගරයේ ජලයට වඩා වැඩි. කොච්චර මේ ජීවිතේ අපි මැරිලා තියෙනවා. යාන වාහන වලට අහුවෙලා වසවිෂ කැමිලා නේ? එතකොට මේ ජීවිතේ කොහොම අවසන් කරන්න වෙන්නේ කියලා කියන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. නේ? දැන් මේ විදියට අපේ ජීවිතේ කොතනින් කොහොම ඉවර වෙයිද කියන්නේ. දීර්ඝයි අපි කියන්නේ ගොඩක් කල් ජීවත් වුණා. ඒ දිවි මහා විශාල දුකක් විඳලා තමයි මැරෙන්නේ. ටික ටික තමයි මැරෙන්නේ. අර අනාථ පින්නික සිටුතුමා රෝගාතුර වෙලා මරණාසන්න වුණාට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට පණිවිඩයක් කියවන අසාධ්‍යයි පුළුවන් නම් එහෙම නගින්නේ නඩින්නේ කියලා. ඒ වෙලාවේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩලා ආව සිටුතුමනි ඔබට ඉවසන ජීවිතේ ඉවසීමෙන් ඉන්න පුළුවන්ද? අනේ ස්වාමීනි මොන ඉවසීමක්ද? මගේ ඔළුවේ වේදනාවක් එනවා. හරියට අර ලණු පොඩක් ඔළුව වටේ පනලවලා දී කැල්ලක් දාලා අර කරපන්නේ මේ තිරිංග දානවා වගේ කරපන්නේ කිටි ගාලා මේ වගේ කරපවද්දී වේදනාවක් එනවාද? මේ වගේ වේදනාවක් මේ ඔළුව ඇතුලේ ඇති වෙනවා. අඩි වසරකින් අමාරුයි. අනේ ස්වාමීනි මගේ කුසෙන් වේදනාවක් එනවා. අර හරක් මරන මිනිස්සේ තියුණු පීයක් කරන් අරකගේ බඩ ඇතුළට පීය දාලා ලොකු බඩ වලින් කෑලි වලට කපද්දී යම් වේදනාවක් එනවාද? ඒ වගේ මහ උලගන්න බැරි වේදනාවක් මේ උදරේ ඉන්නවා කියන බඩේ. කොහොමද මැරෙන්නේ කිට්ටුවේ කොට තියෙන වේදනාව මේ? ඊළඟට කිව්වා අනේ ස්වාමීනි මහ විශාල ගිනි ගොඩක් ගහලා ආදෙකුණු කකුල් දෙකම දෙන්නේ අල්ලගෙන ගිහිල්ලා අර ගිනි ගොඩට උඩින් අල්ලලා මුළු ශරීරෙම ගින්නෙන් තවනකොට යම් වේදනාවක් එනවද? ඒ වගේ වේදනාවක් මගේ මේ මුළු ශරීරෙම 10ක් එක්කෙනවා කියනවා. එතකොට එනම් මරණාසන්න වෙනකොට මේ වගේ මහා විශාල වේදනාවක් විඳින්න වෙනවද නැද්ද? තමන් තනියෙන් කිව්ව විඳින්න ඕනේ. එහෙනම් මරණයටපත් වීම කියන්නේ මොකක්ද? දුකට අයිති. පොඩ්ඩක් සැපයක් ඇති කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපේ සංපයෝග දුක්. ඒකි අප්‍රියන්හා එක්වීම දුකක් කියන. මොකක්ද අප්‍රියන්හා කියන්නේ? කියන්න බලන්න හිතලා වන්න අපිට අපේ යමනාපයි ඉන්න. ඒගොල්ලොත් එක්ක එකට ජීවත් වෙන්න වෙනවා. ඒක දුකක්ද නැද්ද? දුක. නේද? ඒක දුකක් තමයි හරි. තව කොහොමද දැන් බලන්න අපි කියමුකෝ ඔය කුඩු කොටවල් තියෙන පැතිවල මිනිස්සු ජීවත් වෙන්නේ නැද්ද? ගෙවල් හදාගෙන එහෙම ඉන්නේ තියනවද නැද්ද? ටවුන් වල මහා විශාල කුඩු වල ගිහලා තමයි හැමදාම කරන්න දෙන්නේ. එහෙනම් අපි අමනාප රූප දකින්න හම්බෙනවනම් ඒකත් දුක නෙමෙයිද? දුක. අපි අමනාප ශබ්ද ඇහෙනවනම් නිදහසක් කියලා ඇත්තෙම. හැමතිස්සෙම අපි යමනාප ගන්ධයන් නම් දැනෙන්නේ. ඒවත් එක්කම ජීවත් වෙන්න වෙනවා නම් දුකක් නෙමෙයි. දුකද නැද්ද? දුකක් නේ. බලන්න එතකොට මනුෂ්‍ය ලෝකෙටත් ඇවිල්ලා මේක සැනසීමක් නෑද? ඊළඟට සමහර මිනිස්සුන් ඉන්න කවදාවත් දිවට කඩතරාට හම්බෙන්නේ කන්න හම්බෙන්නේ දුකක් නෙමෙයි. තිරිසන් ලෝකේ පෙරේත ලෝකේ දෙවි වගේ තැන්වල ගත්තොත් එහෙම මේක මීට වඩා තියුණු විදිහට තියෙනවා.
ඒ කියන්නේ දැන් නිරේ උපන්න කෙනෙකුට ප්‍රියමනාප රූප කොහෙන්ද දකින්නේ? නෑ ප්‍රියමනාප ශබ්දය අහන්න නෑ අප්‍රියමනාප දේවල් තමයි තියෙන්නේ. එහෙනම් අප්‍රිය සංපයෝග දුක්ඛ කියන්නේ ඒකයි. අප්‍රියන අප්‍රිය පුජ්‍යලෙන්නට